පිංහතුනේ අද අපි ඉතාම වැදගත් ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. ඔබේ ජීවිතේ තීරණාත්මක මොහොතක ඔබට සමහර වෙලාවට ඔබ ඉදිරිපිට ඔබේ ප්‍රියයන් ඔබෙන් වෙන්වෙන මොහොතක ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද. ධර්මය දන්න කෙනෙක් හැටියට බණ අහල තියෙන කෙනෙක් හැටියට එවැනි මොහොතක කලබල වෙන්නේ නැතුව බුද්ධිමත්ත නුවනින් පස්සේ පසු තැවෙන්න තියාගන්නේ නැතුව ඔබ කටයුතු කරන්නේ කොහොමද. අද අපි මේ ධර්ම දේශනාවේ අපි ඒ වැනි කාරණා ගොඩක් ඔබට කියල දෙන සූදානන් වෙනවා. ඒ තමයි පිය විප්පයෝගෝ දුක්කෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ පවුලේ 10 දෙනෙක් බොහෝම ආදරෙන් හිතවත්කමින් සහයෝගෙන් එක බත්පත බෙදාගෙන කාගෙන ජීවත් වනත් එක ගෙදර ජීවත් වනත් මතකතියාගන්න කවදා හෝ මළගෙවල් 10ක්කේ. අපේ නෑදෑයෝ ඥාති හිතවතුන් ගැන හිතන් අම්ම තාත්තා ඥාතීන් සහෝදරවරු අසල්වැසියන් ළඟම ඉන්න යාළුවක් ජීවිතේ හදවතට ලංවෙච්ච පිරිස අපි හිතන අනේ මේ අයනම් අපින් ඈත්තෙන් එපා. අපිෝ දාලයන්න එපා. අපිට ඒ වගේ දෙයක් කවදාවත් අහන්නවත් නොලැබේවා. හැබැයි ඒ ප්‍රාර්ථනාව අපි තුළ තිබුණට ප්‍රියයන්ගෙන් වෙන්වීම ආරි සත්‍යයක්. අපි මේ කතා කරන කාරණයේ දුක්කාරි සත්‍යයටයි අයිති. ඉපදීමත් දුකක් ජාතිපි දුක්කා. ජරාපි දුක්කා. ව්‍යාධිපි දුක්කෝ. මරනම්පි දුක්කා. අපියෙහි සම්පයෝගෝ දුක්කෝ. පියෙහි විප්පයෝගෝ දුක්කෝ. යම් පිච්චන්න ලබති තම්පි දුක්කා. ඔය විදියට බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරලා සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා. ශංසේපයෙන් ගත්තොත් හකුලෝල ගත්තොත් මේ පංච උපාදානස්කන්දය දුකක් කියල බුදුරජාණන් වහන්සේ පෙන්වා. ඒ නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක දුකක්. අපිට විතරක් නෙමේ. කාමලෝක ඉන්න හැම දෙනාටම පංච කාමයන් තුළ ජීවත්වෙන හැම කෙනාම දුකට පත්වෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීම තුළ. ධර්මය සඳහන් වෙනවා අංගුත්තර නිකාය ගයික සූත්‍රය කියල දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන මේ ලෝකෙ දෙවියොත් මනුස්යොත් ඔබ හොදට මේ ධර්මකාරණය තේරුම් ගන්න. මේ ලෝකෙ දෙවියොත් මනුස්යොත් ඇසට පේන රූප ජීවිතයේ නවාතැන් පොල කරගන්නවා. දැන් ඔබ ගලපල බලන්න මේ කාරණා කොච්චර ඇත්තද කියලා. කනට ඇහෙන සබ්ද ජීවිතයේ නවාතැන් පොල කරගන්නවා. නාසේට දැනෙන ගඳ සුවද ජීවිතයේ නවාතැන් පොල කරගන්නවා. දිවට දැනෙන රසය ජීවිතයේ නවාතැන් පොල කරගන්නවා. කයට දැනෙන පහස ජීවිතයේ නවාතැන් පොල කරගන්නවා. මේ පංච කාමයන් ගැන හිතහිතා ඒවට ඇලුම් කරමින් ඒවත් තුළ සැපය සතුට සොන්නස හොයමින් පංච කාමයන් තුළ ජීවත්වෙන කාමලෝකයේ දෙවියොත් මනුස්යොත් ජීවත්වෙනවා. දැන් ඔබ හිතන්න මේ කාරණය ඔබේ ජීවිතේ ඔබ වැඩිපුරම ඇහෙන් දකින්න කැමති ඔබ ප්‍රිය කරන අය. ඔබේ දරුව ඔබේ දෙමව්පියෝ ඥාතින් ඔබේ ගෙවල්දරුවල් ඔබේ යානවාහන ඔබේ වස්තුව මිලමුදල් මගේ කියලා ගොඩ ගහගත්ත පංචකාම දේවල් ඇස ප්‍රිය කරන්නේ ඒකට. ඒ තමයි ජීවිතයේ නවා තැන්පොල. ඔබ කනෙන් අහන්න කැමති ඔබ ප්‍රිය කරන අයගේ හඬ ඒ අයගේ කතා ඒ අයගේ කටහඬ ඊළඟට ඔබ විදින්න කැමති පොඩි දරුවෙක් ගැන හිතන් මේ දරුවගේ රූපය දරුවගේ කටහඬ දරුවගේ සුවඳ දරුවත් තුරුල් කරගෙන මේ මගේ පුතා කියලේ දැනෙන හැඟීම ඒවට ඇලුම් කරනවා ඒවට ආස කරන. ඔය විදිහට මේ ලෝකෙ දෙවියොත් මනුස්යොත් පංච කාමයන් තුළ ජීවිතයේ නවාතැන්පල කරගෙන ජීවත්වෙන. ඒක තමයි කෙලෙස්වල ස්වභාවය. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ඇසට පේන රූප අනිත්‍යයි.
අපි කැමති වුණත් අකමැති වුණත් ඒවා අනිත්‍යයි වෙනස් වෙනවා. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. අපි කැමති වුණත් අකමැති වුණත් ඒවා වෙනස් වෙලා යනවා. නාසයට දැනිච්ච ගඳ සුවඳ අනිත්‍යයි. ඒවා වෙනස් වෙනවා. දිවට දැනෙන රස වෙනස් වෙනවා. කයට දැනිච්ච පහස වෙනස් වෙන අනිත්‍යයි. හැමදාම මේ පංචකාමයන් තුළ සැපය සතුට අපි කැමති විදිහට පවත්තන්න බෑ. ඒවා අනිත්‍යයි. වෙනස් වෙනවා. ඒවා අනිත්‍ය වෙලා යනකොට ඒවා ජීවිතයේ නවාතැන් පොල කරගත්ත කෙනෙකුට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න සිද්ධ වෙනවා. ඇල්ම අතහැරගණ්ඩ බැරිවීම නිසා මේ ලෝකෙ දෙවියොත් මනුස්යොත් දුකසේ හැඩුවූ කඳුලින් විලාප දෙනවා කෑගහනවා පපෝට ගහගන්නවා සිහි නැතුව ඇදගෙන වැටෙනවා මං කොහොම දෙයා නැතුව ඉන්නේ කියලා දරාගණ්ඩ බැරුව දුක්වෙනවා. දෙවියුත් එහෙමයි මනුස්යොත් එහෙමයි. පංච කාමයන් තුළ ජීවත්වෙන පංච කාමයන් තුළ සැපය සතුට සොම්නස හොයන කෙනාට ඒ පංච කාමයන් අතහරින්න සිද්ධ වෙනකොට අතහැරගන්න බැරිවීම නිසාම දුක්වෙනවා. අන්න ඒ නිසා පිංහතුනී අපි කාටත් අපි කැමති වුණත් අකමැති වුණත් ප්‍රියයන්ගෙන් වෙන්වීම පිය විප්පයෝගෝ දුක්කෝ මේ දුක අපි කරායනවා. අද අපි මේ ධර්ම දේශනාවද ඔබට විශේෂයෙන් සිහිපත් කරන්න උත්සාහ කරන්නේ ප්‍රියයන් ඔබෙන් වෙන්වීම තුළ ඔබට කොච්චර දුකක් ඇති වුණත් ඔබ කොහොමද හිත හදාගෙන කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්නේ. ඔබේ මරණාසන්න ඥාතියට කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්නේ. පරලවින් අනුග්‍රහයක් කරන්න. ඒ කෙනා උපදින තැනට සුගතියක යන විදිහට ඔබ කොහොම දේ කෙනාට පිහිටවෙන්. ඉතාම වැදගත්දයක්. අපි දන්නවා සාමාන්‍ය සමාජය තුළ බොහෝ දෙනෙක් කොච්චර බණහල තිබුණත් බණ දන්නවා. බණ අහනවා. ඒ අයි දන්නවා කෙනෙක් මරණාසන්න වෙනකොට කෑගහන්න හූතියන්න හොඳ නෑ කියලා දන්නවා. හැබැයි දැනගත්තට දැනගත් පමණින්ම මරණාසන්න කෙනෙක් ඉදිරී හැසිරෙන්න ඒ වෙලාවට සිහිය පිහිටන්නේ නෑ. බොහෝ වෙලාවට මරණාසන්න ඥාතියට ආදරී නාමෙන් හතුරික් බවට පත්වෙනවා ළඟඉන්න ප්‍රිය කෙනා. සමහර වෙලාවට කෑ ගහගෙන හූතියාගෙන අඩනවා. අදාගෙන ඇඟට පනිනවා. දාලයන් එපෝ කියාගෙන ඇගේ එල්ලිලා අතේ එල්ලිලා බදාගෙන අඩනවා. දැන් ඔබ හිතන්න කෙනෙක් මරණාසන්න වෙනකොට මරණයක් දුකක්. එයා කැමැත්තෙන් අතහරිනව නෙමේ. එයා කැමති නෑ තමන්ගේ දරුවූ නෑදැය වතහැරලා යන්න. කොච්චර අකමැති වුණත් එයාට දැන් යන්න වෙලා. එයාට මරණය ලං වෙලා. අකමැත්තෙන් වුණත් තමන්ගේ ඥාතීන්ගේ සමුගන්න වෙච්ච වෙලාව. ඒ වගේ වෙලාවට ධර්මය සිහි කරලා හිත ශක්තිමත් කරලා කරපු පිනක කුසලේක හිත පිහිටෝනො ඇරෙන්න. අනිත් නෑදෑයෝ යාළුවෝ ඥාතීන් වටකරගෙන අඩන්න කෑගහන්න හූතියන්න පටන් ගත්තොත්. ඔබ හිතන්න මරණාසන්න කෙනෙක් කොච්චර අසරණද කියලා. ඒ නිසා පිංහතුනේ මරණාසන්න කෙනෙකුට කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්න දක්ෂවෙන්. ඒ කෙනාට පරලවින් සංග්‍රහයක් කරට සුගතියක යන්න උපකාර වෙන විදිහට ඒ කෙනාට පිහිටවෙන්. අපි දන්නේ නෑ ඔබටද මටද මේ බණහන අයගෙන් කාට කවද කොයි මොහොතේ ඉස්සරවේද අපි දන්නේ. මරණයට වයසක් නෑ. මරණයට තැනක් නෑ. මරණයට කුලබේද ජාතිබේද වර්ණබේද ඔය කිසි දෙයක් මරණයට අදාලනෑ. කෙනෙක් උගත්ද නූගත්ද කුලවද්ද කුලහීනද මෙයා බලවතෙක්ද මෙයා දුප්පතෙක්ද හීන කෙනෙක්ද ප්‍රනීත කෙනෙක්ද කොහෙ කෙනෙක් ඒව එකක්කත් අදාලනෑ. ඉපදුනානං නත්ති ජාතස් සමරණ. උපන්නාව කිසිම කෙනෙකුට නොමැරීඉන්න පුළුවන් ක්‍රමයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වේ. එහෙම නං ඉපදුනානං අපි කවුරුත් කවදක් කොත්තන කොයි මොහොතේ හෝ ඒ කාන්තෙන් මරණයට මූුණ දෙනවා මයි. අන්නේ කාරණය ඔබ හොදට හිතේ පිහිටවාගෙන ඒ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කරන්න නං ඔබ මරණාසන්න මොහොතේ ස්වභාවය හොඳට තේරු ගන්නට ඕන.
අපි බලමු මරණාසන්න මොහොතක මතුවෙන කර්ම ගැන. ධර්මයේ සඳහන් වෙනවා මරණාසන්න කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්ම කීපයක් ගැන. ඒ තමයි ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා කර්ම 4ක් ගැන ධර්මී විස්තර වෙන. ගරුක කර්ම මරණාසන්න කෙනෙකුට මරණ මංචකයේ මුලටම බලවත් වෙලා ඊළඟ උපත තීරණය කරන්න හේතුවෙන ප්‍රබල කර්මයක් තමයි ගරුක කර්ම. දැන් මේ හැම කර්මයක් කොටස් දෙකකට බෙදෙනවා, කුසල් අකුසල් හැටියට. දැන් ඔබ තේරුම් ගන්න ගරුක කර්මවල තියෙනවා ගරුක කුසල්, ඒ වගේම ගරුක අකුසල් කියලා. ගරුක කුසල් කියලා කියන්නේ කෙනෙක් මරණාසන්න කාලේ ධ්‍යාන වඩලා තියෙනවා, හොඳට සමාධිය වඩපු කෙනෙක් මරණාසන්න මොහොතේ ඒ අන්තිම කාලෙ පවා සමාධිය පිරිහෙන් නැතුව ඒ ධ්‍යාන පවත්වගෙන හිටපු කෙනෙක් නම් මරණින් මත්තේ ඒ කාන්තෙන් බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. ඒකට කෙනක් ගරුක කර්මයක්. එක ආනන්තරිය කුසලයක් හැටියට පෙන්න්නනවා. ඒ කාන්තෙන් ඊළඟ ජීවිතය විපාක දෙන කුසලයක්. ඊළඟට ගරුක අකුසල්. ගරුක අකුසල් කියලා කියන්නේ අකුසල් අතර ඊළඟ ජීවිතය ඒ කාන්තේ විපාක දෙන භයානක අකුසල් 5ක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. පංචානන්තරි අකුසල්. ඒවට ධර්මයේ කෙනවා ගරුක අකුසල්. තමන්ගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතය තොර කිරීම. බුදු කෙනෙක් මරන්න බෑ කාටවත්, මතක තියාගන්න. බුදු කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මාරයාටවත් බුදු කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්න බෑ. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත්වෙනවද? උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා ආයු සංස්කාරයන් අතහැරලා පිරිනිවන් පාන අධිෂ්ඨාන කරලා සිය කැමැත්තෙන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් යම් දවසක බුදු කෙනෙක් පිරිනිවන් පානවද, එතෙක් බුදුහාමුදුරන්ගේ ජීවිතයට අනතුරක් කරන්න ලෝකෙ කාටවත් බෑ. ඒක ලෝක ධර්මතාවයක්, මේ විශ්වයේ තියෙන ධර්මතාවයක්. පංචානන්තරි අකුසල් හැටියට කරන්න පුළුවන් එකම දේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීමක් පමණයි. දේවදත්ත ඒ අකුසලේ සිදු කරගත්තා. අපි කෙනා ලෝහිත් උපාදක මේ ලේ සෙලවීමේ අකුසලේ. ඊළඟට සංඝභේදය. ඒ සංඝභේදයත් සාමාන්‍යද අපි ගමු සාමාන්‍ය කෙනෙකුට හිතෙන්ට පුළුවන් ඔය පන්සලේ එක්ක දායක සභාවක ප්‍රශ්නයක් හරි පන්සල්වල ප්‍රශ්නයක් අපි දන්න ඔය ගම්වල පන්සල්වල සමහර කේලන් නිසා හාමුදුරුවරු තරහ වෙනවා, බිඳවනවා. එතකොට කෙනෙක් කියන්න පුළන් අන්න ඔයා අර කියපු කේලම නිසා අර හාමුදුරුව දැන් අපි එක තරහ වෙලා ඔයා සංඝභේදයක් කෙරෙව්වා කිය. ඒ කේලම කොහොමත් අකුසලයක් තමයි. හැබැයි ඒ ආනන්තරි අකුසලයට වැටෙන්න සංඝභේද අකුසලයක් නෙමෙයි. ආනන්තරි අකුසලයක් වෙන්න නම් සංඝභේද අකුසලයේ උපසම්පදා භික්ෂුවක් වෙන්නට ඕන. උපසම්පදා භික්ෂුවක් පෝය කරන උපසම්පදා සීමාවක් තුළදී අධර්මවාදී අවිනයවාදී කරුණු පදනං කරගෙන ධර්ම විනේදර භික්‍ෂූන් වහන්සේලා අතරින් කොටසක් තමන්ගේ මතයට වෙනම නතු කරගන්න. වැරදි මිත්‍යා මතවාදයක් තුළ. එතකොට එතන ඉන්න ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක් පෙන්නල දෙනවා. ඔබහන්සේ ඔයදේ කරන්න එපා, මේක ධර්මයට එකඟ නෑ, විනයට එකඟ නෑ. ඔබහන්සේ ඔයදේ කරොත් සංඝභේදයක් වෙනවා කියලා 3 වතාවක් පෙන්නල දෙනවා. ඒ 3 වතාවම පිළිගන්නේ නැතුව සංඝයා වෙනම තරහ වෙලා පෝය සීමාවෙන් වෙන් වෙලා යනවා. ඊළඟට ඒ වෙන් වෙලා ගිය පමණින් සංඝභේදයක් වෙන්නෙත් නෑ. ඒ පිරිස පෝය කරද්දී එකම පෝය සීමාවේ දෙපැත්තට බෙදිලා වෙන වෙනම පෝය කර්ම කරනවා. අන්න එතකොට සංඝභේද අකුසලේ සිද්ධ වෙනවා. එහෙමනම් අපිට පේනවා දැන් මෙන්න මේ පංචානන්තරි අකුසල්, සංඝභේදය, බුදු කෙනෙක්ගේ ලේසලවීම,
මවමැරීම පියාමැරීම රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ගහතනය කිරීම. මෙන්න මේ අකුසල් පහ යමෙක් මේ ජීවිතය තුළ පෙරජීවිතයක නෙමේ. පෙරජීවිතය කෙරුණ නං ඊළඟ ජීවිතය විපාක දෙනවා මයි. ඒ නිසා මේ ජීවිතය යම් කිසි කෙනෙක් අතින් එවැනි පංචානන්තර යකුසලයක් සිදුවෙලා නං ඊළඟ ජීවිතයේ කාන්තෙන් කල්පයක් මහානිරේ අපායට වැටෙනවා මයි. ඒක ලෝක ධර්මතාවය. බුදු කෙනෙක්කුටවත් ඒ කර්මය වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. මතකතියාගන්න අජාසත්ත රජ්ජුරු. තමන්ගේ පියා මරලා පීට්ටූ ගහතන අකුසලයක් කරගත්ත. පස්සේ පසු තැවුණ. තමන්ගෙන් වෙච්ච වැරැද්ද තේරුණා ඒ තේරෙනකොට වැරදිලා ඉවරයි. නිතර බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නාව. බුදුරජාණන් වහන්සේගෙන් හිතහදාගන්න උපදෙසි ඉල්ලනවා. බුදු හාමුදුරු බණ කියනවා. නිතර බණැහුවා. අජාසත්ත රජ්ජුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගත්ත වෙලාවේ තුන් වතාවක් සිහිසුන් වුනා කියනවා. බේත් ඔරු තුනක බස්සල තමයි රජ්ජුරුවන්ට සිහිය ගත්තේ. ඒ තරන් දුක දරාගන්න බැරුව සිහිසුන් වුණා. ඔබ දන්නවා අජාසත්ත රජ්ජුරුව ධාතුන් වහන්සේලා ඉල්ලගෙන සේනාවක් කරගෙන ගියා. එදා ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා බෙදල දෙද්දී අජාසත්ත රජ්ජුරුවන්ටත් ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ලැබුණ. එකැන බුදු සිරුරේ සියලු අස්ති ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් එක් ද්‍රෝණයක්. අද අපි දන්නවා රුවන්වැලි මහා සෑයි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩඉන්න. එවැනිම ප්‍රමාණයක් එදා ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ අජාසත්ත රජ්ජුරුවන්ටත් ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ලැබුණ. තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා අරගෙන බොහෝම සද්ධාවෙන් රජක හනුවරට ගිහිල්ල. චෛත්‍යයක් හදලා පුදුම සද්ධාවෙන් බුදුහාමුදුරන්ට ඇපෝපස්ථාන කරනවා වගේ මේ චෛත්‍යයට සද්ධාවෙන් ගෞරයේ බැදුම් පිදුම් කරා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන. ප්‍රථම ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහයි දුන්නේ අජාසත්ත රජ්ජුරු. ශාසනයේ ධර්මවිනය ආරක්ෂා කරන්න විශාල සේවාවක් අජාසත්ත රජ්ජුරුවන්ගෙන් පසුකාලීනව සිද්ධ වන. එතකොට රජ්ජුරුව ගොඩක් පින් කරා. හැබැයි මතකතියාගන්න ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් වඩම්මල චෛත්‍යයක් හැදුවත්. ධර්ම සංගායනාවක් කරත් මොන තරන් රහතන් වහන්සේලා ඇසුරු කරත් මොන තරම් පින් කරත් ඒ සියලු පිනට වඩා පිනේ විපාක නැති වෙනවා නෙමේ. කෙනෙකුට හිතන්න පුළඟ එහෙනම් ඉතින් පින් කල වැඩක් නෑනේ එහෙම හිතෙන්ට පුළුව. මතකතියාගන්න පිනේ විපාක නැතිවෙන්න. හැබැයි ඒ පින විපාක දෙන්න කලින් මරණ මංචකයේ මුලට මතුවෙලා ඇවිල්ලා ඒ කාන්තෙන් විපාක දෙන්නේ ආනන්තරිය කර්ම. ඒවට කියන ගරුක කර්ම කියලා එකයි. මරණ මංචකයේ කාන්තෙන් විපාක දෙනවා අජාසත්ත රජ්ජුරු අදත් අපාය පැහෙනවා. කල්පයක් මහානිරේ. හැබැයි අජාසත්ත රජ්ජුරු අපාය පැහිලා ඒ අකුසල විපාක ගෙවල අවසන් වෙන දවසට අපායෙන් චුත වෙලා ඇවිල්ලා අරකරපු පින් සියල්ල බලවත් වෙලා පසේ බුදු කෙනෙක් බවට පත්වෙනවා කියල සඳහන් වෙන. ඒ නිසා මතකතියාගන්න මරණ මංචකයේ කෙනෙකුට මුලටම මතු වෙලා ඊළඟ ජීවිතයේ විපාකයක් ලැබෙනවනම් ප්‍රබල විපාකයක් එකන කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඒ කර්මවලට ධර්මී ගැන ගරුක කර්ම කියලා. දැන් අපි දන්නවා එහෙමනම් සාමාන්‍ය කෙනෙක් අතින් ගරුක කර්ම ගරුක කුසල් කියන්නේ ධ්‍යානයක් වඩාගෙන ඒ ධ්‍යානය පිරිහෙන් නැතුව මරණාසන්න කාලි පවා පවත්වනවා කෙනෙක සාමාන්‍ය කෙනෙකුට අමාරු දෙයක්. ඊළඟට ආනන්තරි අකුසල් අතර වුණා. අද කලාතුරකින් කොහේ හරි ගමක කොහි හරි පැත්තක තමන්ගේ අම්ම මරපු පියාමරපු එවැනි ආනන්තරි අකුසලේක වර්තමානය කරන්න පුළුවන් ඔය වගේ දෙයක්. එවැනි අකුසලයක් කරගත්ත කෙනෙ කලාතුරකින් කොහරි ඉන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ඒ කර්මිත් කෙරෙන්නේ අඩුයි. එතකොට ඔන්න ගරුක කර්ම කෙරිලා නැත්නම් දැන් අපි ගරුක කර්ම පැත්තකින් තියමු. ගරුක කර්ම කෙරිලා නැති කෙනෙකුට
මරණ මංචකේ ඊළඟට බලවත්වෙන ප්‍රධානම කර්මය තමයි ආසන්න කර්ම. ඔන්න ඔතනදි තමයි අර මරණාසන්න ඥාතියගේ ළඟඉන්න අයගේ නෑදෑයෝ යාළුව හිතවත්තු මරණාසන්න කෙනා ළඟඉන්න කෙනාට ලොකු වගකීමක් ලැබෙන්නේ ඔත්තනද. ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ කොටස් දෙහෙකට බෙදෙනවා. ආසන්න කුසල් ආසන්න අකුසල් හැටියට. ආසන්න කුසල් කියලා කියන්නේ මරණාසන්න මොහොතේ තමන්ගේ ජීවිතයේ වෙලා තියෙන අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් මතුවෙන. ඒ මොහොතේ පිනක් මතු වෙලා සුගති යන්න පුළුවන්. අර කරපු අකුසල් යටපත් කරගෙන මරණ මංචකේ කුසලයක් මතු කරන්න පුළුව. ඒක කරන්න හැකියාව තියෙන්නේ සමහර වෙලාවට හොඳට සිහිනුවනින් ඉන්න කෙනෙක් නම් තමන්ටත් ධර්මය මෙනෙහි කරලා කුසලයක් බලවත් කරන්න පුළුව. එක්ක තමන්ගේ ඥාතියකුට දරුවෙකුට ළඟ ඉන්න කෙනෙකුට බුද්ධිමත් කෙනෙකුට පුළුවන් කනට කරලා හරි අම්මට මතක යම්ම මෙහෙම පින් කරා අම්ම බුදුගුණ ගැන හිතන්න රුවන්වැලි මහා සෑය ගැන අම්ම සිහිකරගන්න ශ්‍රී මහාබෝධිය ගැන හිතල අම්ම හිතෙන් හරි වන්දනා කරන්න ඒ වගේ කනට කළ බුදුගුණ කියනවා කරපු පිනක් මතක් කරලා දෙනවා අන්නේ වෙලාවට සමහරය අපි දන්න අනේ සාදු අනේ සාධ කියාගෙන පණ යනවා. එතකොට අර ළඟ හිටපු කෙනා මරණාසන්න කෙනෙකුට කල්්‍යයාන මිත්‍රයෙක් වෙලා. ඒ මොහොතේ අකුසලයක් බලවත්වෙන්න ඉඩ නොදී මරණ මංචකී කුසලයක් මතු කරලා දුන්න. අන්න ආසන්න කුසල් කියන්නේ වට. ආසන්න කරම. ඒ මොහොතේ බලවත්වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඉස්සර ඔබ දන්නවා පින් පොතක් කියලා. පින් පොත් ගැන අහල ඇතින. අපේ පැරැන්න තුළ තිබුණ පින් පොත. දුටුගැම රජ්ජුරුවන්ටත් තිබුණකින පින් පොතක්. තමන් කරපු පින්කං මේ පොතේ ලියලා නිතර සිහි කරගන්න ම මෙහෙම පින් කරා මෙහෙම පින් කරා කියලයි කරපු පින් බලවත් කරගන්න. පින් පොතේ ලියලා තියාගන්න. නිතර පෙරල බලනවා. පොඩි දරුවෙකු තැන් ඇස් දෙක පේෙන් ඇත්නම් වයිසට ගිහිල්ලනම් කියවන්න තමාරුනම් අර පින්පොත දිහා බැලුවත් මේ මගේ පින්පොත මං පොත් පිරෙන තරම් පින් කරගත්තා කියලා සතුටා. පොඩිලාමයකුට හරි කියනවා මට ඇහෙන්න මේක කියවපන් කියලා පොඩිලාමයකුට හරි කියලා අහගෙන ඉන්නවා. පරණ ආච්චිල සියලා එහෙම පුරුදුනා. දුටුගැම රජ්ජුරු මරණාසන්න වෙච්ච වෙලාවේ පින්පොත කියද්දී කරපු පින්කම් බලවත් වනා කියල සඳහන් වෙනවා. ඒ නිසා මරණාසන්න කෙනෙකුට පිනක් කුසලයක් සිහිපත් කරලා දීම ඉතාම වැදගත්දයක්. ඊළඟට ආසන්න අකුසල් තියෙන ඒක භයානක දෙයක්. ඒ ආසන්න අකුසලයක් බලවත් නොවෙන විදිහට මරණාසන්න කෙනාළඟ කටයුතු කරන ඔබ දක්ෂ වෙන්නට ඕන. බොහෝ වෙලාවට වර්තමානි ධර්මය නොදන්න ඥාතීන් නෑදෑය වට වුනා කියලා කියන්නෙම මරණාසන්න කෙනාට අයහපතා. කරපු පිනක්කත් සෙහි කරගන්න බැරි අවස්ථාවක්ෙන්. ඔබ හිතන්න වට කරගෙන අඩනකොට මූුණ බදාගෙන ඇඟ බදාගෙන අඩනවා දාලයන්න එපෝ අපි නැතුව කොහොමද ඉන්නේ කිය අඩනකොට ඒ කෙනාට ධර්මය සිහිකරගන්න වෙලාවක් නෑ. සමහර වෙලාට හොඳට සිල් රැගපු උපාසකම්ම කෙනෙ. කාලයක් බණහපු අම්ම කෙනෙ. නිතර දන්දීලා පින්කං කරපු අම්ම කෙනෙ. හැබැයි මරණ මංචකේ අර නෑදෑයෝ දරුවෝ වටවෙලා කෑගහනකොට හූ තියෙනකොට. අර එකක්කත් මතක නැතුව සමහලාවට කේන්තිය ආසාාව ඇල්ම අතහැරගන්න බැරිකම දුක පිරියයන්ගෙන් වෙන්වීම ඔය වගේ වේදනාවත් එක්ක අකුසලයක් බලවත් වෙලා මරණයට පත්වෙලා දුගතිය වැටෙන්න්න පුළුව. සුගතිය යන්න තිබ අවස්ථාවර අන්තිම මොහොතේ අකුසලයක් මතුවීම නිසා නැති වෙන. ඒවට කියනවා ආසන්න අකුසල්. ඒ නිසා මතක තියාගන්න ආසන්න කර්මයක් හැටියට මරණ මංචක අකුසලයක් බලවත් නොවෙන විදිහට ඔබ කටයුතු කරන්න දක්ෂවෙන්. පිංහතුනි ධර්මී ඔබ අහල ඇති ගිරිමානන්ද සූට්‍ර ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ.
බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහි කරලා දුන්න ආනන්ද ගිරිමානන්ද භික්ෂුව කියන්නේ දස සංඥා වඩපු කෙනෙ. උන්වහන්සේට දස සංඥා ගැන කියල දෙන්න. ආනන්ද හාමුදුරු බුදු හාමුදුරන්ගෙන් අහල දැනගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ දස සංඥා ගැන කියද්දී තමන් වඩපු ගුණධර්ම සිහි කරලා දුන්නේ අර පින් කරපු කෙනාට පින මතක් කළ දෙනවා වගේ. ඒ දස සංඥාව හිත පිහිටිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලං වෙච්ච වෙලාවේ. උන්වහන්සේ හොඳට බොජ්ජංග වඩපු කෙනෙ බොජ්ජංග ධර්ම සිහිපත් කරලා දුන්න හිත පිහිටිය. මහා කස්සපත්තේර බොජ්ජන්ගේ. ඊළඟට මුගලං හාමුදුරු ලෙඩ වෙච්ච වෙලාවේ බොජ්ජංග ධර්ම මහා මොග්ගල්ලානත්තේ බොජ්ජන්ගේ සඳහන් වෙනවා. අනාත පින්ඩික සිටතුමා ගිලං වෙච්ච වෙලායි බුදු හාමුදුරු වැඩම කළයි අවස්ථාවක සෝතාපත්ති අංග ගැන පැහැදිලි කරලා දුන්න. ඒකට හේතු අනාත පින්ඩික සිටතුමා සෝවාන් වෙච්ච කෙනෙ. තමා තුළ තියෙන සෝතාපත්ති අංග සිහිපත් කරලා දෙනකොට සුවපත් වුණ. එතකොට ඔය වගේ කෙනෙක් වඩපු යම් ගුණයක් තියෙනවනම් ඒ ගුණේ සිහි කරලා දෙන එක වටිනව මරණාසන්න කෙනෙකුට. අපි දන්න අපේ පැරැන්නෝ ඔබ බලන්න ඔබේ අම්මල තාත්තල ආච්චිල සීල පරණ ගංවල සිදුවීම ඔබ නිකං හිතන් කෙනෙක් ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට. එක් වෛද්‍යවරුත් කියනවා දැම් මෙයාට කැමති ආසා කරන දෙයක් කණ්ඩ බොන්න දෙන්න මෙයා දැන් සනීප කරන්න අමාරුයි දැම් මේ අන්තිම කාලේ ඉතින් ඔය වගේ ඔබ දන්නවා සමහරලාට වෛද්‍යවරු කියන අවස්ථා තියෙනවා. එවැනි වෙලාවක දරුවෝ බුද්ධිමත් වන හම සමහරලාවට ඔන්න ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල පිරිට්ටිකක් කියෝ. ඒ වෙලාවෙ පිරිකරක් හරි ගෙනහලාර අම්මට අතගස්සල පූජ කරෝනු. අර ස්වාමීන් වහන්සේලාට පිරිකරක් පූජ කරෝනු. ඊළඟට ගෙදර දානයක් දෙනවා. අර අම්ම උත්සගෙන හරි ඇවිල්ලා දානි හැන්දක් බෙදෝනු. එතකොට ඔය විදිහට කෙනෙක් ජීවත් වෙලා ඉන්න අන්තිම කාලේ එයාට මරණ මංචකයේ බලවත් වෙන විදිහට දානාදී පින්කං කරවනු. ඊළඟට යාලාව පිරිකර අතගස්සලහරි ඇදේ හිටියත් පූජ කරවනු. ළඟ ඉන්න කෙනා දක්ෂ වෙන්න ඕනෑ නිතර ලෙඩරෝග ඉඩකඩම් ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න සහෝදරයන්ගේ ප්‍රශ්න කේලක් කියන්නේ නැතුව සමහරලාවට සමහර අවස්ථා බොහොම අවාසනාවන්ත සිදුවීම් තියෙනවා. අපි දන්නවා සමහර සිදුවීම් ඒවා මේ මාධ්‍යවලින් කියන්නත් නුසුදුසු සමහර සිදුවීම්. සමහර දෙමවපියෝ මරණාසන්න වෙච්ච වෙලා මේ පණයන්න ඔන්න මෙන්න. දුවගෙන ගිහිල්ලා කොළයක් ගෙනහි ලස්සන් ගන්න. ඇගිලි අස්සන හරි ගහගන්නවා ඉඩම ලියාගන්න. එක්කො මරණාසන්න වෙලාවේ අම්මල තාත්තල ළඟයිනම් පුළුවන් තරන් කනට දෙන්නේ. අම්ම අරයට තමයි වැඩිපුර සලකන්නේ. මහගෙදර ලියලා තියෙන ලොකුවේ කාට ඇයි අපි ළමයි නෙමෙයිද. ඔහොම කිය අර මරණාසන්න දෙමවපියන්ට තව තවත් පීඩාවල් දෙනවා. මරණාසන්න මොහොතෙත් හදන්න පලිගන්න තමන්ට ඉඩමි කොටසක් වැඩිපුර දුන්නෑ කියල. එතකොට මේ වගේ දරුවෝ නෑදෑය වටවුනාට පස්සේ අර මරණාසන්න කෙනෙකුට කුසලයක පිනක හිත පිහිටවන්න බැරිවෙන. ඒ නිසා පිංහතුනේ කවමදාවත් මරණාසන්න කෙනෙකුට මොකද ඔබට ඔබේ ජීවිතය ඕන තරන් එහෙම අවස්ථා එන්න පුළුවන්. සමහල්ලාට ඔබ වෛද්‍යවරයක්න වෛද්‍යවරයෙක්න හෙදියක්න රෝහල් කාර්යමණ්ඩලේ කෙනෙක්න ඔබ ඉදිරිපිට ඔබේ ඇස් ඉදිරිපිට කොච්චර ලෙඩ්ඩු රෝගී මැරිල ඇද. සමහර වෙලාවට ඔබ වැඩිහිටි නිවාසක කටයුතු කරන කෙනෙක්න. ඊළඟට ඔබ ඔබේ නෑදෑයෝ ගැන හිතන් ඔබේ ආච්චිලසීයලා සමහට අම්මතාත්ත සහෝදරේ මියගී අවස්ථා ඇති ඔබ ඉදිරිපිට. එක් ඔබේ නිවෙස ළඟ අසල් වැසියෙක් වෙන්න පුළුවන්. දන්න කියන නෑයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි එවැනි අවස්ථාවක ඔබ බුද්ධිමත්වයෙන් කෙනෙක් නොදන්නකමට කෑගහගෙන හෝතියාගෙන දඟලනවා නම් බුද්ධිමත්ව කියල දෙන්න ඕක කරන්න එපා. මේක අනතුරක් ඒ කෙනාගේ හිත හදන්න ළඟට ගිහිල්ලක් පිනක් කුසලයක් සිහි කරලා දෙන්න ධර්මයක් කියන්න. ඒ විදිහට ඔබ බුද්ධිමත්වවෙන්නට ඕන්. ඔබට පුළුවන් මරණාසන්න කෙනාට පිහිටවේ. පිංහතුරි මතක තියාගන්න කෙනෙක් කවුරුදු 60ක් 70ක් 80ක් 90ක් ජීවත්වෙනවා කියන්නේ. ජීවිත කාලෙ කොච්චර බැදීන් ගොඩක් ඇතිකර ගන්නවාද කියලා හිතන්න.
මොකද අපි මේ කතා කරන්නේ මේ සෝවාන් වෙලා මැරෙනය ගැන නෙමේ. කෙනෙක් සෝතාපන්න වෙලා නං ඉන්නේ කවුරු වට වෙලා හෝ තිබ්බත්. මරණාසන්න මොහොතේ වට වෙලා පොළුවලින් ගැහුවත්. කොච්චර වද දුන්න සෝවාන් වෙච්ච කෙනා සුගතිී අනේක වලක් කන්න බෑ කාටවත්. දැන් ඔබ දන්නවාට බිම්බිසා රජ්ජුරු බිම්බිසා රජතුමා සෝවාන් වෙච්ච කෙනෙ. හැබැයි හිර කුටියක දාලා වද දුන්න. යටිපතුල් පලල ගිනි පොකුරුට ඇවිත් දෙව්වා කිය. උඩ එල්ලලා යටිපතුල් පලලා වද දුන්න කිය. එතකොට ඒ තරම් වදදීලා කන්න නොදී වදකියෝ ලවා වදදීලා ගිනි පොකුරුට ඇවිත් දෙව්වත් එච්චර දුක්විඳල මැරුණා. සෝවාන් පලට පත්වෙච්ච කෙනා සතරාපායි මිදිච්ච කෙනෙ. සදහටම මිදිච්ච කෙනෙ. ආයි මරණ මොහොත්තේ බලවත්වෙන්න දෙයක් නෑ අමුතුවෙන් අපායගාමි කර්මය. බුදුරජාණන් වහන්සේ පෙන්වේ සෝවාන් වෙච්ච කෙනා සතරාපායකට වැටෙනවා කියන එක සිද්ධ නොවෙන දෙයක්. එහෙමනම් අපිට පේනවා පෘතජ්ජන කෙනාටයි මේ අනතුරතියෙන් ධර්මය අවබෝධ නොකරපු කෙනාට මරණාසන්න මොහොත තීරණාත්මක තැන. එවැනි තැනකදී ඔබ බුද්ධිමත්වෙන ඔබ ගොඩාක් ධර්මී දන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් බුදුගුණ ටික කණට කළ බුදුගුණ සීකරවන්න සද්ධාව හිත පිහිටවන් මතකතියාගන්න ධර්මය සඳහන් වෙනවා මරණ මංචකයේ බුදුගුණ ගැන හිත පිහිටියෝ. දහසක් අකුසල් යටපත් වෙලා සද්ධාව බලවත්වෙන. ඒ තරම් ප්‍රබල පිනක් බුදුගුණ මනසිකාරය. ආසන්න කර්ම හැටියට අකුසල් බලවත්වෙන්න ති බවස්ථාව යටපත් වෙලා කුසල් බලවත්වෙන්න පුළුවන් බුදුගුණ සිහිකිරීම තුළ. ඒ නිසා නිතර කනට කරලා හරි සමහර වෙලාවට අපි දන්නවා සමහරය ස්පිරිතාලවල දැන් අදගත්තහම ඉස්සර නම් බොහෝ දෙනෙක් එක්කෝ ගෙවල්වල තමයි ලෙඩ වෙලා ගමේ වෙද මහත්තයෙක් ඇවිල්ල බැලුවා ගෙදර තමයි පණයන්න. අද එහෙමන මේ අද බොහෝ වෙලාවට රෝහල්වල දැඩි සත්කාරයකවල ස්පිරිතාලවල තමයි බොහෝ දෙනෙක් මැරෙන්. එවැනි වෙලාවක ඔබට නිතර ළඟ ඉඳගෙන ලොකු දෙයක් කරන්න බැරිවේ. ලෙඩෙක් බලන්න යන්න දෙන්නේ වෙලාවකට. ඊළඟට ළඟ ඉන්න දෙන්න සමහර දැන් දැඩි සත්කාරයකවල වගේ මේ ගිහිල්ල ළඟ නෑදෑයන්ට වාඩි වෙලා ළඟින් ඉන්න බෑ. හැබැයි ඔබ බලන්න ගිය වෙලාවට හරි. සමහර වෙලාවට ඔබේ ඥාතියා කං ඇහෙන්නේ නෑ වගේ ඉන්න පුළුවන්. එකන ඇස්සාරන්නෙත් නෑ. කට ඇරල කතා කරන්නෙත් නෑ. අතපය හොළවන්නෙත් නෑ හැබැයි මැරිලත් නෑ. එවැනි මොහොතක කනට කරලා හරි බුදුගුණ ටිකක් කිය. හැම වෙලේම සිහි කරන්න අම්මට මතක දම්ම මෙහෙම දාන් දුන්න. අම්ම මේ විදියට පින්කං කරපු කෙනෙ. අම්ම මේ වගේ පින් කරා මේ වගේ දන් දුන්න. අම්ම කොච්චර පින් කරගත්තද. ඒ පින් සිහි කරන්න අම්ම සිහි කරගන්න කියලා ඔබ ළඟට ගිහිලා කනට කරලා හරි නිතර සිහි කරවන්න. ඒක තමයි ඔබට මරණාසන්න කෙනෙකුට කල්්‍යාන මිත්‍රයෙක් වෙන්න තියෙන ක්‍රමේ. එනිසා පින්වතුනි ආසන්න කර්ම මරණාසන්න මොහොතේ කෙනෙකුට පිනක් කුසලයක් බලවත් වනොත් ආසන්න කර්මයක් හැටියට ඊළඟ ජීවිතයේ කාන්තෙ සුගතිය උපදින. ඒවට ධර්මය පෙන්නන්නේ අකුසල් මැඩලන කුසල් තමන්ගේ ජීවිතය වෙච් අකුසලුත් තියෙනවා හැබැයි ඒවා යටපත් කරගෙන මරණ මංචක කුසල් බලවත්වෙන ආසන්න කුසල්. ඒක අනික් පැත්ත තමයි භයානක. කුසල් මැඩලන අකුසල්. මරණාසන්න වෙලාවේ දම්දීලා සිල් රැකලා පින් කරලා තිබ්බ කෙනෙකුට වනත් පිනක් සිහි කරගන්න පරිසරයක් නැත්නම්. හූ තියෙන කෑගහන බයවෙච්ච තැනක බයවෙලා තැති අරගෙන මැරෙන්න්න වුණොත් පණයන්න සිද්ධ වුණොත් බොහෝ වෙලාවට අර කරපු පින් කුසල් යට පත්වෙලා ඒ මොහොතට ආසන්න කර්මයක් හැටියට අකුසලයක් මතුවෙන. ඒ අනතුරක්. ඒ නිසා පිංහතුනේ ඔන්න දැන් අපි කතා කරා මරණාසන්න කෙනෙක්කුට බලවත්වෙන්න පුළුවන් කර්ම කොටස් දෙකක් ගැන. එකක් තමයි ගරුක කර්ම ඊළඟ කර්ම කොටස තමයි ආසන්න කර්ම. ඊළඟට තවත් එකක් තියෙනවා ගරුක කර්මයක් හැටියට කර්මයක් කෙරලා නැත්නම්. ආසන්න කර්මයක් හැටියට විශේෂෙන් මරණ මංචකේ යමක් බලවත් වනෙත් නැත්නම්. ආචින්න කර්ම.
ආචින්න කියලා කියන්නේ නිතර පුරුදු කරපුදේ බලවත්වෙන්න අවස්ථාව වැඩි ඊළඟට. එකන තුන්ගනි අවස්ථා අර අවස්ථා දෙක යෙදුන් නැත්නම් නිතර පුරුදු කරපු දේ බලවත්වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා මතක තියාගන්න නිතර බුදුගුණ සිහි කරපු කෙනෙක් නං එයාගේ හිත හැමවෙලේම බුද්ධානුස්සතියේ මනසිකාරය තුළයි පවති. එයාට බුදුගුණ සිහිවෙනවා. බයක්කාවත් මරණ බයක්නෙ පොඩි බයක් නෙමේ. දැන් බලන්න දජග්ග සූට්‍ර බුදුහාදුරු පෙන්නුවේ භයංවා චම්බිතත්තංවා ලෝමහන්සුවා. කෙනෙකුට බයක් ඇතිවෙන. චම්බි තත්තන් තැති ගැනීමක් ඇතිවෙන. ලෝමහන්සෝවා ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙන. එතකොට එවැනි බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණත් බුදුගුණයි හිතන්න කීව. බුදුගුණ සිහිකරගන්න බැරිවුණොත් ධර්මය ගුණ සිහි කරන්න. එහෙම බැරිවුණොත් සඟගුණ සිහි කරන්න තුනුරුවන්ගුණ සිහි කරන්න. එතකොට කාලයක් මේ තුනුරුවන්ගුණ සිහි කළ පුරුදු වෙච්ච කෙනාට මරණ මංචකෙත් තුනුරුවන්ගුණ සිහි කරනවා. අපි දන්න අපේ පුරුද්ධ දැන් ඔබ හිතන් සාමානෙන් අපේ ශ්‍රී ලාංකයේ පිරිස ඔබේ අම්මල තාත්තල බයවෙච්ච ගමන් ආය අපි අමුතුවෙන් ඕක කියන්න ඕන්න ඇන්නේ. බයක් වෙච්ච ගමන් ඉතිවිසෝ ගාථාව තමයි කියවෙන්. සමහරලාවට මේ ගාථාව පැටලෙනවා. ඉතිවිසෝ භගවා අරහම් බුද්ධෝ කිය හරි ඕක පටල හරි. බයවෙච්ච ගමන් ඉතිපිසෝ ගාථාව කියනවා. ඒ අපි පුරුදු වෙච්චද එක නිරායාසයම කියවෙන්. බයක් වෙච්ච ගමන් බුදුගුණ සිහි කරන්න. හැබැයි අර්ථ වසේ සිහි කරන්න සද්ධාවෙන් සිහි කරන්න. එතකොට බය තැති ගැනීම දුරුවෙන විදිහටම ඒ සද්ධාව හිතේ බලවත්වෙන. ඒ නිසා නිතර තුනුරුවන්ගුණ සිහිකරපු කෙනාට මරණ මංචකේ තුනුරුවන්ගුණ සිහිවෙන්න තියෙන අවස්ථාව වැඩි. ඊළඟ එක තමයි නිතර අනිත්‍ය සිහිකරපු කෙනෙක් නම්. හොඳට භාවනා කරපු සිල් රැකපු හොදට ධර්මාවබෝධයට කාලයක් වීරිය ගත්ත කෙනෙකුට අනිත්‍ය සිහිකරපු කෙනෙකුට අනිත්‍ය සිහිකරද්දිම හිත පිහිටන. අර දස සංඥා වඩපු ගිරිමානන්ත හාමුදුරුවන්ට දස සංඥා කියද්දිම හිත පිහිටිය. බොජ්ජංග ධර්ම වඩපු කෙනාට බොජ්ජංග ධර්ම කියද්දි හිත පිහිටිය. ඒ වගේ කෙනෙක් වඩපුදේ නිතර පුරුදු කරපුදේ මරණ මංචකේ බලවත්වෙන්න පුළුවන්. ඒවට කියන්නේ ආචින්න කර්ම. හැබැයි ඒ වගේම තමයි අකුසල් පැත්ත. ඒකෙත් කුසල් අකුසල් දෙකම තියෙන. නිතර අකුසල් කරපු කෙනාට ඒ අකුසලේම බලවත්වෙන්න තියෙන අවස්ථාව වැඩි. තැංගො බහල ඇති අර බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනී වැඩයි නැද්දි වේළුවනාරාමයට අල්ලපු ඇටේ හිටියා චුන්ද සූකරක. එයාගේ මුළු ජීවිතය පුරුදු කරේ ඌරු මරණයක. හැම වෙලාම දවසකට ඌරෙක් දෙන්නෙක් මරණවාමයි. ඒක දවසගානි පුරුද්දක් විශාල ඌරු කොටුවක් දාගෙන ඌරු මරමරා හිටි. තමන් ලෙඩ වුණා ඌරෙක් වගේම කෑගගහ හිටිය. මරණ මංචකෙත් බලවත් වනේ ඒ ස්වභාවයමයි. අර පුරුද්ධ ඒ විදියටම බලවත් වනා ඌරෙක් වගේම කෑගහල පණගිය. අකුසල් කරපු කෙනාට පවකං කරපු කෙනාට නිතර පුරුදු කරපු කෙනාට මතකතියාන හැම වෙලේම හොරකමට පුරුදු වෙච්ච මනසක් නම් තියෙන්නේ ඒව මතක් කෙනෙක වලක්ව ගන්න පුළුවන්කමක් නෑ. හැම වෙලායම පවකාරකමට ප්‍රාණගාතයට නැඹුරු වෙච්ච හිතක් නන්තියෙන්. ඒවා හිතට ගලාගෙන ඒක වලක්වන්න අමාරුයි. ඇයි පුරුද්දේ. නිතර බොරුවෙන් බේබදුකමින් සල්ලාලකමින් ජීවත්වෙච්ච කෙනාට පංච දුෂ්චරිතය එදිච්ච කෙනාට ඒවා සිහිවෙන එක වලක්ව ගන්න අමාරුයි. ඒ නිසා පිංහතුනේ ආචින්න කියලා කියල නිතර පුරුදු කරපු දේ බලවත්වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙන සංසාර ගමනේ බය දකින කෙනා නිතර පුරුදු කරන්න කියනවා කාරණා පහක්. සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ඔන්න ඔය කරුණු පහ නිතර පුරුදු කරන්න. එතකොට ඒ කරුණු පහ මරණ මංචකේ බලවත්වෙන්න තියෙන අවස්ථාව වැඩි. නිතර සද්ධාව පුරුදු කරපු කෙනාට මරණ මංචකෙත් සද්ධාවම බලවත්තේ. නිතර සිල් රැකලා සීලේ මෙනෙහි කර හිටපු කෙනාට මරණ මංචකෙත් ඒ සීලේම බලවත්තේ.
නිතර බණහපු ධර්මයට ආසකරපු ධර්මය සිහිකර කර හිටපු කෙනාට මරණ මංචකෙත් ඒකම බලවත්වෙන. නිතර දන්දීපු මං මෙහෙම මෙහෙම පින්කරා කියලා ඒ දානය සිහිකර කර බලවත් කරපු කෙනාට මරණ මංචකෙත් ඒකම බලවත්වෙන. නිතර භාවනා කරපු ප්‍රඥාව වඩපු කෙනාට මරණ මංචකෙත් ඒකම බලවත්වෙන. එනිසා පිංහතුනී නිතර පුරුදු කරන්න සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඒවට කියන්නේ සේක බල. මේ සේක බල ධර්ම නිතර පුරුදු කරපු කෙනාට ඒ සේක බල ධර්ම බලවත් වෙලා එනවා. අන්නේ නිසා මරණාසන්න මෝතේ අසරණ නොවෙන්න නං ඔබ නිතර සද්ධාව දියුණු කරන්න. නිතර සිල් රකින්න. නිතර පින් කරන්න කරපු පින් නිතර සිහි කරන්න. පුළුවන් තරම් භාවනා කරන්න. ඔබේ හිත හැම වෙලාම කුසලයක් තුළ පුරුදු කරන්න දක්ෂවේ. ඊළඟට මේ මරණාසන්න කෙනෙකුට බලවත් එන්න පුළුවන් තවත් කර්මයක් තියෙන අවාසනාවන්ත ඉරනවා. ඒ තමයි අර ගරුක කර්මයක් හැටියට කර්මයක් බලවත් තුන් නැත්න. ආසන්න කර්මයක් හැටියට විශේෂයෙන් කුසල් යටපත් කරගෙන අකුසලයක් හරි අකුසල් යටපත් කරගෙන කුසලයක් හරි බලවත් වනෙත් නැත්න. ආචින්න කර්මයක් හැටියට නිතර පුරුදු කරපු දෙයකුත් බලවත් එන්න දෙයක් නැත්නම්. කටක්තා කියලා කර්ම ස්වභාවයක් ගැන ධර්මය පෙන්න්න. කටක්තා. පිංහතුන මේ කටක්තා කර්මය කියලා කියන්නේ දුරුවල අවස්ථාව. එවැනි මොහොතක තමන්ට වුවමනාවෙන් යමක් කරන්න බැරි දුරුවල වෙලාවක දුරුවල කර්මයක් බලවත්වෙන. ඒක යන ඔබ හිතන්න මෙහෙම තත්ව දැ සමහරයි ඉන්නවා මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නෑ. එයාට සිහියෙන් බුදුගුණ හිතල පිනක් බලවත් කරගන්නවත් කෙනෙක් ළඟ ඉදං කියන දෙයක් අහලා මෙනෙහි කරලා කුසලික හිත පිහිටවන්නවත් එහෙම නුවනක් නෑ. හැබැයි එයා මැරිල නැත්නං සමහරු ඉන්න මැරිලත් නෑ මැරිලා වගේ ඉන්නවා. ඇස්සරින්නෙත් නෑ. කටඇරල කතා කරන්නෙත් නෑ. යන්තන් හැන්දෙන් එක්ක දීවට වතුර ටිකක්තාම. එක්ක මොනවහරි දියර පිටිය එකක් යන්තන් පෝඩෝ. සේලයින් එකක් දෙනවා. ඇගේ පණ තියෙනවා හැබැයි කතා කරන්න ඇස්සරින්න ඔහෙ ඉන්නවා. එවැනි අවස්ථාවක මතකතියාගන්න හිතේ සිතුවිලි ධාරාව නැති වෙලා නෙමේ. භවාංග චිත්ත පරම්පරාව කියලා අභිධර්මය විස්තර වෙන අපේ මේ සිතුවිලි පරම්පරාව නොසින්දී ගලාගෙන යන චිත්ත පරම්පරාවක් තියෙනවා. එතකොට අපේ හිතට හැම වෙලාම මොකක් හෝ සිතුවිල්ලක් දැන් ඔබ නින්ද හිතන් නින්දෙන් මැරුණොත් උපදිනවද නැන්ත උපදිනවා. සමහරු ඉතනො නෑවේ වෙලා ඉතින් අරමුණක් නැති වෙලා එහෙම අපෙන් අහන ඉන්නවා. ඒනං ඉතින් උපදින් නැත්නං ඔන්න උපදින් නැත්නං ඉපදීම නිසා හටගන්න ලෙඩවීම වයිසටයාම මරණය පිය විප්පයෝගදු අප්‍රිය සම් ඔය දුක්කොක්කොම ඉවරයින හෙන. අපි මේ නිවන් දකිනවා කියලා වීරිය ගන්න මොකටද. මේ ඉපදීමෙන් මිදන්න. ජරා මරණ සෝක පරිදේව දුක්දොම්නස්වලින් මිදන්න. ඒ නිසා නින්දෙන් මැරුණත් හිත ඒ මොහොතේ පවතින හිතට බලවත් වෙච්ච කර්ම විපාකයක් මත ඊළඟ උපත සිද්ධ වෙන. ඒ චුති සිතට අනුව ප්‍රතිසන්ධ චිත්තේ පහළ වෙන. කෙනෙ කවුරුදු ගානක් එක්තැන් වෙලා ඇස්සරින් නැතුව මැරුණ වගේ ඇඳක ඉඳලා පණයනවා. අපි දකිනවා සමහර අටවල් වල සමහර රෝගීන් අවුරුදු ගනම් මැසින් වල ඉන්නවා. ඔය කෝමා වගේ රෝග තත්ව ගැන බහල ඇති. ඇක්සිඩන්ට් වෙලා මොලේ මැරිලා. හැබැයි හදවත වැඩ කරනවා. සමහර අසනීප තියෙනවා එක්ක මොලේට විසබීජයක් ගියා කියයි ස්නායු ආබාධයක් කියයි මොලේ මැරීගෙන යනවා. හැබැයි යා මැසින් එකින් ඉන්නවා. එවැනි කෙනෙකුට සිහි කල්පනාවෙන් නුවනින් විමසලා අරමුණක් බලවත් කරගන්න බැරි අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඉදලා මැරෙනකොට උපදින් නැතුවනම යා උපදිනවා. අපිට කියන්න බෑ මොනවගේ තත්ත්වයකට එයාගේ හිත පැවතුනේ. එයාගේ පණ යනකොට එක්වර මැසින් එක ගලුවන වෙලාවක
එයාගේ හිතට බලවත්වෙච්ච සිතේ තිබ්බ සිතුවිලි ධාරාව තුළ යම් සිතක් අන්තිම සිත හැටියට මතු වනාද ඊට අනුව ප්‍රතිසන්ධ චිත්තේ පහළවේ. ඒ නිසා මතක තියාගන්න මරණාසන්න මොහොත කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක තැන. අපි අද මේ ධර්ම දේශනාවිදි කතා කරේ අපිට මොකක්ද ඒ වෙලාවෙ කරන්න පුළුවන්. මරණාසන්න කෙනෙක් ඉදිරියේ එයා සිහියෙන් ඉන්න වෙලාවකන ඔබට ලොකු දෙයක් කරන්න පුළුව කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා බය කරන්න නැතු ඒ කෙන අසරණ කරන්න නැතු. ඒ කෙනාට අකුසලයක් තරහක් කේන්තියක් ඇති නොවෙන විදිහට. හිත හදන් ධර්මය සිහි කරලදෙන්. මේක තමයි ලෝක ස්වභාවය කියලා අනිත්‍ය මෙනෙහි කරලදේ. බුදුගුණ සිහි කරලා දෙන්න ධර්මී ගුණ සිහි කරන්න සඟගුණ සිහි කරලදේ. කරපු පින්කම් මතක් කරන්න. අම්මට මතක යම්ම මෙහෙම පින් කර තාත්තට මතකද මේ වගේ පින් කරා අපි මෙහෙම පින්කං කරා ඒ පින් සිහි කරගන්න කියලා පින බලවත් කරන්න. ඒක තමයි ඔබට මරණාසන්න කෙනෙක් වෙනුවෙන් කරන්න තියෙන විශාලම යුතුකම. පිය විප්පයෝගෝ දුක්කෝ ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්මයි. හැබැයි ඒ දුක ඔබටද මටද අපි කාටද කාට කවද කොත්තන කොයි මොහොත ඉස්සරවේද අපි දන්න. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි ජීවිතය යථා ස්වභාවයේ තේරුම් අරගෙන ධර්මය තුළ ජීවත්තෙන්. කරුණු පහක් නිතර පුරුදු කරා. එතකොට මරණ මංචක ඔබ අසරණ වෙන්න. මරණ මංචක අසරණ නොවෙන්න නං මැරෙන්න්න වැටෙන කංගින් එපා ධර්මය අහන්. මැරෙන්න්න වැටෙන කංගින් එපා පිනක් කරන්න. මැරෙන්න්න වැටෙන කංගින් එපා ධර්මය අල්ලන්න. මරණ මංචක අසරණ නොවෙන්න නං හොඳට සිහිනුවන තියෙන වෙලාවේ කරුණු පහක් පුරුදු කරන්න. ඒ තමයි සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේවට ධර්මය කියන සේක බල ධර්ම කිය. මෙන්න මේ සේක බල ධර්ම දියුණු කරගෙන. ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම ධර්මයම දියුණු කරගෙන ධර්මාවබෝධ පිණිසම මේ ධර්මශ්‍රවනය ආශිර්වාදයක්ම වේවා 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 කියල අපි ආශිර්වාද කරනවා.